අවසරයි අපේ හාමුදුරනේ දායකත්වයේ ලබාගත් සදහැවතුන්ගේ නම් සඳහන් කරන්න. මෙතනදී අපෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඒ තමයි නම් සඳහන් කරනකොට මුලින්ම මහත්තයාගේ අම්මගේ තාත්තගේ නම් කියන්න කියලා. අම්මා ලලන්ති වාස් ගුණවර්ධන, තාත්තා ජෝෂප් චූලනී සුනිල් මහවඩුගේ. මේ ඉල්ලීම කළේ නවසීලන්තයේ සිට දායකත්වයේ ලබා ගන්න මලින්ද ප්‍රසාද් මහවඩුගේ මහත්මයාගේ දයාබර බිරිය පවනි සිල්වා මහවඩුගේ මහත්මියයි. දැන් මලින්දගේ අම්මයි තාත්තයි මේ වෙලාවේ මේ බණ අහනවනේ. හිතට හරි සතුටුයි නේද? හිතට මොන තරම් ආඩම්බරයක් දැනෙනවා ඇතිද? තමන්ගේ ලේලිය ලෝකයක් හමුවේ මේ තරම් අගය කිරීමක් කරනකොට. මේ බණ ඉවරුණයින් පස්සේ කී දෙනෙක් නම් කතා කරයිද නේද? ඉතින් මේ වෙලාවේ පවනිගේ අම්මයි තාත්තයි ඔය දෙන්නත් සතුටු වෙන්න මේ තරම් දියුණු හිතක් තියෙන ධර්මයට ලැබි දුවක් හැදුවට. ඒ දෙන්නගේ නම් අම්මා අනුලා දහනායක, තාත්තා නලීන් බන්දුල සිල්වා. ඒ වගේම පවනිගේ මලින්දගේ පුංචි පුතා ඒඩ්‍රියන් පබසර මහවඩුගේත් මේ පින්කමට එකතු කරගන්නවා. ඒ දෙන්නගේ තවත් මූලික අරමුණක් තමයි කවදා හරි දවසක පුතා ලොකු වෙනකොට එයාට අහන්න අපි මේ දේවල් එකතු කරලා තියන්න ඕනේ. ඉතින් ලංකාවේ නොහිටියට බුදුහාමුදුරුවන්ගේ මග යන සැබෑම බෞද්ධයෝ පුංචි පවුලට තුනුරුවනේ ආශිර්වාදේ ලබා ගන්න, අම්මට තාත්තට දීර්ඝායුෂ ලබා ගන්නත්, ඒ වගේම තමන්ගේ සැමියට යන මගතොට හැම තැනකදීම සාර්ථකත්වයට පත් වෙන්නත් අත්තම්මල සිය තාත්තලා ධර්මදාස දහනායක, දයාවති දහනායක, ගුණවති ගුණවර්ධන, සෙල්වින් සිල්වා මේ අයට පින් අනුමෝදන් කිරීමත් මේ පින්කමේ උතුම්ම පරමාර්ථයයි. ඒ වගේම අද දින උපන්දිනය සමරන ඔබට සුබ උපන්දිනක් වේවා, දීර්ඝායුෂ වේවා, කල්යාණ මිත්‍රයෝම ඇසුරට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පවනි සිල්වා මහවඩුගේ මහත්මියට. නමෝ බුද්දාය. අද ධර්මාසනයට දායකත්වය නවසීලන්තයේ පදිංචි මලින්ද ප්‍රසාද් මහවඩුගේ සහ පවනි සිල්වා මහවඩුගේ මහත්මියයි. සිරස FM ධර්මාසනය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස
සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සූදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම ධනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. සියලුම ධනයන් අභිභවනී කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමේ පින්කමයි. යම් කෙනෙක් තථාගත ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දානය කරයිද, බොහෝ පිරිසකට අසන්නට සලසවයිද, ආන් ඒ අය මේ ලෝකේ සඳහන් වෙන අති ශ්‍රේෂ්ඨතම කුසල කර්මයේ සිද්ධ කරගන්න පින්තුන් හැටියටයි හඳුන්වන්නට යෙදුනේ. පින්තුනි, අපේ බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කළා, යම් කෙනෙක් මේ සංසාර සාගරයෙන් ඈතරටපත් වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඒ සියලුම දෙනා ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා පැහැදිලි කළා. සද්ධර්ම ශ්‍රවණය නොකරන කිසි කෙනෙකුට කිසි දවසක නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් හැකියාවක් ඇත්තේම නෑ කියන කාරණාවයි සඳහන් කළේ. එහෙමනම් නිවන් අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන හැමෝම බණ අහන්න ඕනේ. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනීවරණ කියන සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන්න ඕනේ කියලා. මොකක්ද මේ මහත් වූ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ
මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව අපේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. එමනම් භාග්‍යවතුන් වහන්සේ කියලා දුන්න විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දාණය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය තුල බොහොම හරි අපූර්ව ලස්සන ජීවිතයක් ගත කළ දෙමව්පිය දෙපළක් පිළිබඳව ධර්ම කාරණා ටික අපේ පින්නතුන්ට කියලා දෙන්න. පින්නතුනි, මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය ඔබගේ මගේ පරලෝක ජීවිතේ විතරක් හැදුවා නෙවෙයි, ඔබේ මගේ මෙලොව ජීවිතයත් සුවපත් කළා. පරලොව ජීවිතයයි මෙලොව ජීවිතයයි ජීවිත දෙකක් විතරක් සුවපත් කළාද? අනාගත ජීවිත කෝටි ගණනක් සුවපත් කරලා මාව අතින් අල්ලගෙන නිවන කියන තැනට එක් කරගෙන යන්න තරම් මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය අපට පිහිට වුණා. නිවැරදිම තැනට අපිව එක් කරගෙන ගිහින් තිබ්බා. එතනින් එහා අපිට මේ ගමන යන්න ඕනේ කොහොමද කියලා මගත් හොඳ හැටි තේරුම් කරලා දුන්නා. හංගගන්නේ නැතිව කාරණා අපට කියලා දුන්නා. සංසාර සාගරය තරණය කරන හැටි අපට කියලා දුන්නා. මේ සංසාර සාගරයෙන් ගොඩ එන හැටි අපට කියලා දුන්නා. මේ සංසාර සාගරයේ කොයිතරම් භයානකයිද, කොයිතරම් රෞද්‍රයිද, ඒ කාරණා අපට කියලා දුන්නා. මේ තැන් වලට ගියොත් මේ තැන් හුඟක් භයානකයි කියලා අපට කරුණු කියලා දුන්නා. පින්තුනි, ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයක් නැති යෝගයක මනුස්ස ලෝකයට උප්පත්තිය ලැබුවත් ඇති වැඩක් නෑ. ඇයි එහෙම සඳහන් කරන්නේ? එහෙම කියන්නේ අපි මනුස්ස ලෝකයක උප්පත්තිය ලැබුවට අපි හොඳ සහ නරක, පින් සහ පව් හඳුනන්නේ නැතිනම්, අපි දන්නේ නැතුව හෝ අසත්පුරුෂ ආශ්‍රය නිසා හෝ රත්නත්‍රය මේ ලෝකේ නැති නිසා පව් කරගන්න පෙළඹෙනවා. බුද්ධෝත්පාද කාලයක් අපි ඉපදුනහම කොයිතරම් වාසනාවන්තයිද? අබුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනහම කොයිතරම් අපේ ගමන විනාශ වෙන්න පුළුවන්ද? අබුද්ධෝත්පාද කාලයකදී පින පව විදිහට, පව පින විදිහටත් අපි අඳුර ගන්න පුළුවන්. හැබැයි හැබෑවටම පව පවමයි, පින පිනමයි කියන කාරණාව ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාමයි අපට පෙන්눔 කරන්න කියලා දෙන්නේ, තෝරලා බේරලා දෙන්නේ. එහෙමනම් බුද්ධෝත්පාද කාලයක ඉපදීම හුඟක් වටිනවා. ඒ වෙනුවෙන් ඔබයි මමයි මීට කලින් සසරේ හුඟක් පින් කළා. මොකටද? බුද්ධෝත්පාද කාලයක ඉපදෙන්න. පින්තුනි, බුද්ධෝත්පාද කාලයක ඉපදුනහම ඒකේ තියෙන වාසිය මොකද්ද? අපිට සංසාර සාගරයෙන් එතර යන්න කුසල් දහම් වඩා ගන්න පුළුවන්. අපේ නිවන ළඟා කරගන්න අපට වෙරවැයන් වඩන්න පුළුවන්. ඒ වෙනුවෙන් පාර පෙන්වලා දෙන්නේ ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ශ්‍රී සද්ධර්මයේ ආර්ය පුද්ගල මහ සංඝරත්නය කියන උත්තම වූ මහ සත්පුරුෂයන් වහන්සේලා. එහෙනම් රත්නත්‍රයම දැන් මේ ලෝකේ නැද්ද? රත්නත්‍රයම මේ ලෝකේ අපි ඉස්සරහා මේ මොහොතේදිත් වැඩ ඉන්නවා. මේ මොහොතේදිත් අපි ඉස්සරහා තියෙනවා. එහෙනම් එතනින් හිතෙන්නේ නැද්ද අපි කොයිතරම් වාසනාවන්තයිද කියලා? අපි හුඟක් වාසනාවන්තයි. අපි හිතනවට වැඩිය වාසනාවන්තයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි වාසනාවන්තයිද නැද්ද කියන කාරණාව අපි හොයාගත්තද නැද්ද කියන එකයි.
පිනතිනි මම කියන්න ආවේ අපි මනුස්ස ජීවිතයක් ලැබුවා. සංසාරේ හුඟක් පින් කරගෙන ඉඳපු අය ලස්සන පෞල් ජීවිත ගත කරනවා. පින්වන්ත පෞල් ජීවිත ගත කරනවා. එහෙම ලස්සන පෞල් ජීවිත ගත කරලා පින්වන්ත පෞල් ජීවිත ගත කරලා ඒගොල්ලෝ ධර්මයේ හිනකොට රත්නත්‍රයේ පිළි අරගෙන තමන්ට පිහිට පිණිස රත්නත්‍රයේ කරගෙන සංසාර සාගරයෙන් ඈතර යන්න විරවැයන් වඩනවා. ඒ තමයි සත්පුරුෂයෝ. ඒක තමයි ප්‍රඥාවන්තයන්ගේ හැටි. අපට පේනවනේ මේ මනුස්ස ලෝකයේ වැඩිපුරම තියෙන පෞල් දිහා බැලුවොත් හැම වෙලේම ගිනිගෙන දැවෙන ගිනිගත් දැවෙන තැනක් වගේනේ පෞල් ජීවිත ගත කරන අයගේ තැන්. එහෙම නෙවෙයිද? එහෙම තමයි මේ ලෝකයේ වැඩිපුරම තියෙන්නේ. හැබැයි මිහි පිට දිව්‍ය ලෝක වගේ පෞල් ජීවිත ගත කරන අය හරි අඩු නැද්ද? හුඟක් ලස්සන ජීවිත ගත කරන අය හුඟක් අඩු. එක්ක අම්මා ශ්‍රද්ධා සම්පන්නයි. තාත්තා ශ්‍රද්ධා සම්පන්න නැහැ. එක්ක තාත්තා ශ්‍රද්ධා සම්පන්නයි. අම්මා ශ්‍රද්ධා සම්පන්න නැහැ. අම්මයි තාත්තයි දෙන්නම ශ්‍රද්ධා සම්පන්නයි. දරුවා ශ්‍රද්ධා සම්පන්න නැහැ. දරුවා ශ්‍රද්ධා සම්පන්නයි. අම්මයි තාත්තයි දෙන්නම ශ්‍රද්ධා සම්පන්න නැහැ. ඔය කවුරුත් ශ්‍රද්ධා සම්පන්න නැහැ. හැබැයි සමහර වෙලාවට අපිට හම්බ වෙනවා හුඟක් ශ්‍රද්ධා සම්පන්නයි මේ ලෝකේ ඉන්නවා. අම්මත් තාත්තත් දුව පුතුන් දරුවොත් මේ සංසාරේ හුඟක් පින් කරලයි මේ මනුස්ස ලෝකෙට ආවේ කියන කාරණාව අවබෝධ කරගෙන සංසාර සාගරයෙන් ඈතර යන්න වෙරවැයන් වඩනවා. පින්තුනි අපේ අනේ පිරිසුතුතුමා අනේ පිරිසුතුතුමාගේ මුළු පවුලම කොයි තරම් වාසනාවන්තයිද? කොයි තරම්නම් පින්වන්තයිද? බාලම පුතා අනේ පිරිසුතුතුමා කල්පනා කරනවා මම ශ්‍රද්ධා සම්පන්නයි, මගේ දරුවෝත් ශ්‍රද්ධා සම්පන්නයි. හැබැයි මගේ බාලම පුතා තාම කෙලි සෙල්ලම් කරනවා. හැබැයි එහෙම සෙල්ලම් කර කර හිටියට මගේ දරුවෝ ඔක්කොම සංසාර සාගරයෙන් ඈතර යන්න උත්සාහවන්ත වෙලා ඉන්නකොට මම මගේ දරුවට තාම පුංචිම දරුවට මග කියලා දුන්නේ නැත්නම් ඒක මං වටින්නේ නෑ. මං ඒක කරන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට යවන්නේ බණ අහන්න. හැබැයි බණ අහන්නම ගියාද නෑ, ගිහින් ආවොත් කීයක් හරි මුදලක් දෙන්නම් කියලා යවන්නේ මේ. ඒකට එතෙන්ට මුදල් ගන්න යන්න ඕමනාවට තමයි මේ යන්නේ. ඒකට බණ අහන්නම ගියාද? බණ අහන්නම කියන්නේ. එතෙම් අවස්ථාවවලදී ධර්ම ශ්‍රවණය කරන්න ගිහිල්ලා විහාරමළුවේ තැන් වල ඇවිද ඉඳලා පස්සේ තාත්තා ළඟට ඇවිල්ලා හුඟක් වෙහෙස මහන්සි වුණා වගේ මුදල් ටික ඉල්ල ගන්නවා. පස්සේ සිල් අරගන්න කිව්වා. ඒකට මුදල් වැඩි කළා. සිල් අරගන්නවා කියලා තැන් වලට යාළුවොත් එක්ක ගිහිල්ලා ඒකිට පාදා වෙලා ඉඳලා බොහොම විවේකයෙන් ඉඳලා සිල් අරගත්තා වගේ ගෙදර එනවා. තාත්තා මුදල් දෙනවානේ මගේ පුතා හුඟක් මහන්සියෙන් ඉන්නේ. ඉතින් නාවල කරලා අරගෙන හොඳට පහසුවෙන් සැප සම්පත් දීලා මුදල් ටික දෙනවා. සඳහන් කරනවා සියල්ලටම කලින් ඉල්ලුවේ කෑම ටික කන්නත් කලින් කොමගේ මුදල් ටික දෙන්න කියලා. එහෙනම් මොකටද මේ සිල් රකින්න යන්නේ? මොකටද මේ බණ අහන්න යන්නේ? මුදල් ගන්න. හැබැයි පුතාවත් දන්නවද මම සංසාර සාගරයෙන් එතරටපත් වෙන යුගයයි මේ කාලයයි මේ එළඹිලා තියෙන්නේ පින්වන්ත ආත්මිකුයි මම මේ ලැබලා තියෙන්නේ කියලාවත් දන්නවද? නේ දන්නේ නේ. එක දවසක් සිටුතුමා මතක් කරනවා පුතේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බණ අහලා මල් ළඟට එනකොට ඒ බණ පදයක් මතක තියාගෙන ඉන්න කියලා. අපි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා අදිෂ්ඨාන කළා. එන් ළමයා ඇවිල්ලා බණ අහනවා. මොකටද අහන්නේ? එක බණ පදයක් මතක තියාගත්ත ගමන් ගෙදර දුවන්නේ මුදල් ගන්න. භාග්‍යවතුන් වහන්සේ දන්නවා මේ සංසාරේ හුඟක් පින් කරලයි මේ ඉන්නේ කියලා. මේ ලස්සන ජීවිතයක් මේ ගත කරන්නේ.
මේ ජීවිතේම සෝවාන් වෙන්න තරම් පිං තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා මේ ළමයා දන්නේ නැති වුණාට. භාග්‍යතුන් වහන්සේ මහ කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා මම ධර්මයේ දේශනා කරනකොට ඒ බණපද මතක තියෙන්න එපා කියලා. ඉතින් මොකද බණපදයක් අහපු ගමන් දුවන්න බලාගෙන ඉන්නේ. හැබැයි මතක තියෙන්නේ ධර්ම දේශනා අවසානයේදී සියල්ලම මතක තිබ්බා වගේ බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙනවා. ගෙදර යන්න ආවේ කොහොමද? ගෙදර දුවගෙන ගියේ කොහොමද? පින්තුනි තවත් එක කාරණාවක්. අපේ අනේ පිළිසිතුමාගේ පුංචිම බාලම දුව ඒත් එහෙමයි. බාලම දුව කරන උපස්ථාන දිහා බලාගෙන ඉඳලා අනේ පිළිසිතුමාගේ මිත්‍ර වෙච්ච උග්ගසිතුමා කතා කරලා අහනවා යහළුවේ අපි දෙන්න පුංචි කාලේ පොරොන්දුවක් වුණා මතකද? මොකද ඒ කියලා ඇහුවා. ඊගොල්ලෝ සඳහන් කළා ඔබයි මමයි අපේ දරුවෝ ලොකු වුණාම ආවා විවාහ කරනවා කියලා පොරොන්දුවක් වුණා මතකද කියලා ඇහුවා. ඔවුනි කියලා කිව්වා. ඒ වෙලේ මතක් කළා එහෙනම් ඔබේ බාලම දුව මගේ පුතාට සරණ පාවල දෙන්න කියලා. අනේ පිටිසුතුමාට කරන්න තිබ්බේ නැද්ද? කල්පනා කරනවා උග්ග සිටුතුමා මුල් කාලේ මිත්‍යා දෘෂ්ටිගතයි. මිත්‍යා දෘෂ්ටිගත ස්වභාවයෙන් මුදවන්න ඕනේ. නමුත් මිත්‍යා දෘෂ්ටිගත තැනකට මගේ දුව ගියොත් කොයිතරම් විනාශයක් වෙයිද? මගේ දරුවව සංසාර සාගරයෙන් එතෙර වෙන්න තියෙන මග නැතුව. විවාහය නොකළොත් මාත් එක්කමනක් වෙනවා. මං මොකද කරන්නේ මේකට? කවුද හොයාගෙන යන්නේ? භාග්‍යතුන් වහන්සේ ළඟට. බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පැත්තකටලා ඉඳගෙන අහනවා වන්දනා කරගෙන මගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ දුවව උග්ගසිටුතුමාගේ පුතාට විවාහ කරවන්න දීපාද? ඔබ වහන්සේ අනුදෙන වදාරන්නේ යම් දෙයක්ද? මගේ ස්වාමීනි මං ඒක කරනවා. පින්තුනි බලන්නේ කොයි තරම් ශ්‍රද්ධා සම්පන්නයිද අනේ පිටිසිටුතුමා සියලුම කාරණා භාග්‍යතුන් වහන්සේගෙන් විමසලයි කරන්නේ. ඒකට අපේ ජීවිතේ අපි කවමදාක්වත් කාගෙන් හෝ නොනැති කෙනෙක්ගෙන් ප්‍රඥාවන්ත කෙනෙක්ගෙන් සාන්ත සත්පුරුෂ උත්තමයන් වහන්සේ නමකකින් අපි අහනවද කවදාවත් මේ දේ කළොත් හොඳයිද? මේ දේ කළොත් නරකයිද? මේ වගේ දෙයක් කළොත් මොනවද අපට ලැබෙන විපාක? මොනවද මේක ඇති භයානකයිද? මේ කාරණා අපි අහනවද? අහන්න තියා හැම වෙලේකම හිතන්නේ මං විතරයි මට හිතන දේ මං කළා. එපානම් මං කරන්නේ නෑ. මට හිතුනොත් මං කරනවා. එන කාගෙන්වත් මොකටද අපි අහන්නේ? ආන් එහෙම කියලා උමුතු වෙච්ච සමාජයක් මේක. හැම වෙලේම මහ ලොකු මාන්නකාරකමකින් ඉදිමෙච්ච පිම්බුණු ලෝකයක් මේක. හැබැයි ඒකෙන් ඇත්තටම ප්‍රඥාවන්තයෝ හැම වෙලේම Tamanට පිහිට කරගන්නවා ශාන්ත සත්පුරුෂයන් වහන්සේලා. එහෙම කියනකොට අපේ පින්නතුන්ට හිතෙන්නත් ඕනි එහෙනම් මට ඇත්තටම ශාන්ත සත්පුරුෂ උත්තමයන්ගේ අනුකම්පාවක් තියෙනවද? ඇත්තටම මට සත්පුරුෂයන්ගේ උදව්පකාරයක් තියෙනවද? එහෙම නැත්තම් අපි හැම වෙලේම උත්සාහවන්ත වෙන්න ඕනේ එහෙම ශාන්ත සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරක් හදාගන්න. මොකද ජීවිතේ කොයි වෙලාවෙ අපට වරදීද කියලා අපි කවුරුත් දන්නේ නෑ. ආන් ඒ නිසා හැම වෙලේකම අපේ ජීවිතේ හදාගන්න හරි මග යන්න සත්පුරුෂ ඇසුරක් තියෙන්නම ඕනේ. සත්පුරුෂෝ තමයි අපට මඟ පෙන්වන්නේ සංසාර සාගරයෙන් ඊතර යන මඟ පෙන්වලා නිවන් අවබෝධ කරගන්නකම් අපි දිහා බලාගෙන සත්පුරුෂෝ හැම වෙලේකම ඉන්නවා. සත්පුරුෂෝ කොයිතරම් වටිනවද? මං කියන්න ආවේ අනේ පිටිසුතුමා එහෙම අහනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා උග්ගසිටුතුමා මිත්‍යා දෘෂ්ටිගත වුණාට පස්සේ කාලයේ මුළු උග්ග නුවරම කෝටි ගණන් සෙනග සංසාර සාගරයෙන් ඈතර යන්නේ ඔබේ දුව නිසා මග විවර කරගන්නවා මහසිටුතුමනි. ආන් ඒ නිසා විවාහ කරන්න කියලා කිව්වා.
බැරි වෙලාවත් භාග්‍යතුන් වහන්සේ මතක් කළා නම් ඔය විවාහය සිද්ධ කරන්න එපා කියලා. දැන් උග්ගසිටුතුමා කිව්වහම පුදුම පෝසත් කෙනෙක්. පුදුම ධනයක් තියෙන කෙනෙක්. පුදුම සැප සම්පතක් තියෙන කෙනෙක්. එතකොට අපි තැනකට ගියපුවම අපි හැම වෙලෙම බලන්නේ මොකද්ද කෙනෙකුගේ? අපි අඥානයි නම් හැම වෙලෙම බලන්නේ ඉස්සෙල්ලාම මේ පුජ්‍යලයට එකිනාට ධනෙ තියෙනවද, වතුපිටි තියෙනවද, ඉඩකඩම් තියෙනවද, යාන වාහන තියෙනවද, බලය තියෙනවද, කීර්තිය තියෙනවද? ඒව තමයි අපි බලන්නේ. විවාහයක් කරන්න ගියපුවාම උනත් අපි මුලින්ම බලන්නේ මොනවද? අපි මුලින්ම බලන්නේ මිල මුදල් තියෙනවද කියලා බලන්නේ. ඒක බලන්නකෝ ඉතනම කොයිතරම් අපි පිරිහිලාද කියලා. අපේ දරුවා මුළු ජීවිත කාර්යයම හිර කූඩුවක läගගෙන හිරේ ඉඳගෙන දුක් විඳිනා වගේ ජීවිතයක් ගත කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලොන්ට ධනෙ තියෙනවනේ. ඒකට දෙමව්පියෝ එහෙම හිතනවනම් කොයිතරම් වැරදිද? තමන්ගේ දරුවන්ට කොයිතරම් හතුරුකමක්ද කරන්නේ? ආන්ගේ කාරණා අපට කියලා දෙන්නේ ඇත්තටම ශාන්ත උත්තමයන් වහන්සේලා. එහෙමනම් උග්ගසිටුතුමාට විවාහයට පත් කරන්න පුළුවන්කම තියෙද්දි බුදු පියාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි මම මොකද කරන්න කියලා. බුදු පියාණන් වහන්සේ විවාහය කරන්න කියලා කිව්ව නිසා තමන්ගේ දුවගේ විවාහය සිද්ධ කරන්න පටන් ගත්තා. පස්සේ කාලයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උග්ගනුවරට වඩින්නේ මේ මිත්‍යා දෘෂ්ටිගත මුළු පවුලම සංසාර සාගරයෙන් එතර වෙන්නේ උග්ගසිටුතුමා, උග්ගසිටු දේවිය, උග්ගසිටු පුත්‍රය ඇතුළු මුළු උග්ගනුවරම කෝටි ගණන් සසරින් එතරටපත් වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වඩිනකොට අපේ අනීපිටු සිටුතුමාගේ බාලම දියණියගේ ශ්‍රද්ධාවේ බලය නිසා. එතකොට බලන්නකො කොයිතරම් ලස්සන පවුලක්ද කියලා. කාන්තාවකට ගිනි තියලා විනාශ කරන්න පුළුවන්, කේලම් කියලා විනාශ කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් දැයි කළේ නෑ. ඒ හැම වෙලේකම කළේ මම රත්නත්‍රයේ සරණ ගිහිල්ලා ඉන්නේ. මම රත්නත්‍රයේ පිහිට කරගෙන ඉන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන හැටිත් හරි අපූර්ව දානට වඩින්න ස්වාමීනි කියලා. මුළු ගේම පිරිබෙඩ ගන්නලා ලස්සනට සකසලා මල් යහනාවකින් වපුරලා සුවඳ පැන් ඉහිරවලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. භාග්‍යතුන් වහන්සේ ඉන්නේ උග්ගනුවර ඉඳලා යොදුන් 120 ගානක දුරින්. සඳලු තලයට ගිහිල්ලා දෑසමන් මල් අටනලියක් උඩ දාලා බුදු පියාණන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි මං ඔබ වහන්සේගේ දියණිය. ස්වාමීනි මම හුඟක් දුරින් ඉන්නේ. ඔබ වහන්සේ මට අනුකම්පා කරලා මගේ නුවර වැස්සන්ට අනුකම්පා කරලා මේ නුවරට හෙට දහවල් දානෙට වඩින්න මට අනුකම්පා කරන සේක්වා ස්වාමීනි. මේ මල් වලින් මං ඔබ වහන්සේට ඒ ආරාධනාව සිද්ධ කරනවා. මේ මල් ටික ආසින්කො සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඉහ මණ්ඩලයට උඩින් වියනක් කොට වැඩ හිඳිත්වා කියලා බුදුරජාණන් වහන්සේට මල් වලින් ආරාධනාවක් කළා. එහෙමනම් බලන්න ඉතින් තවත් අති විශේෂ කාරණාවක් සඳහන් කරනවා. අද අපි බොහෝ විට බණකට වුණත් ආරාධනා කරන්නේ දෙහෙත්වටියකින්. හැබැයි සඳහන් කරනවා මේ මහ ප්‍රඥාවන්ත අය හැම වෙලේකම ඊටාම විශේෂයෙන් තමන්ගේ ආරාධනාව සකසගත්තා. මල් වට්ටියකින් ආරාධනා කළා. මේ දෙහෙත්වටියකින් ආරාධනා කරනවා කියන එක වැරදි කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක වැරදි නෑ. මේ සඳහන් කරන්නේ මල් වට්ටියකුත් ඒකට එකතු කරගත්ත මල් වලින් තමයි ආරාධනා කළේ මගේ මේ උත්තම පූජාවට වඩින්න ස්වාමීනි කියලා. එතකොට අපි පින්තුන් හිතන්නකෝ කොයි තරම් ගෞරවයක් තිබුණාද? කොයි තරම් ශ්‍රද්ධාවක් තිබුණාද? ඇයිගේ ශ්‍රද්ධාවේ බලය නිසා මේ මල් ටික බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පිහිටියා. ඒ වෙලේ අනීපිඩු සිටුතුමා ඒක දන්නේ නෑනේ. ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්න ස්වාමීනි මගේ නිවසේ දානෙට හිට වඩින්ට අනුකම්පා කරන සේක්වා ස්වාමීනි කියලා ඉල්ලුවා. සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ මහා සිටුතුමනි මට හිට දානෙට වඩින්ට වෙන්නේ නැහැ. මං ආරාධනාවක් පිළිගත්තා. ස්වාමීනි කාගෙන්ද? මෙතෙන්ට කවුරුවත් ඇවිල්ලා නැහැනේ ආරාධනාවක් කරන්න. මට කලින් කවුද ඉස්සර උනේ?
ස්වාමීනි කවුද කියලා ඇහුවා. ආන්ගේ විලි පැහැදිලි කරන්නේ මහසිටුතුමනි පේනව නේද මේ මගේ ඉහ මණ්ඩලයට ඉහළින් මේ මල් යහනාවක් කිසිම හිතක් පපුවක් නැති මල් නමුත් හරියට හිතක් පපුවක් තියෙනවා වගේ මල් වියනක් වගේ පිහිටලා වැඩ ඉන්නවා. මේ මල් වලින් මට හෙට දවල් දානෙට වඩින්න කියලා උග්ග නුවරින් ආරාධනාවක් ආවා. ඒ තමයි ඔබේ පුංචිම බාලම දුව මේ මල් වලින් මට ආරාධනාවක් කළේ එච්චර දුර ඉඳලා. ඒ නිසා මං ඒ දානෙට වඩින්න ඕනි කියලා මතක් කළා. තාත්තා කෙනෙක් විදිහට කොයි තරම් සතුටක් අනේ පිටිසුතුමාට දැනෙන්නේ නැද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවනක් ගන බුද්ධ රශ්මී ජහලාවන් විහිදුවා රං කඳක් වගේ ශ්‍රී දේහය බබළුවාගෙන එදා උග්ග නුවරට වඩිනකොට උග්ග නුවර මිනිස්සු කොයි තරම් ප්‍රසාදජනක වුණාද, කොයි තරම් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පොදු පුදා පින් කරගත්තද සීමාවක් නැතුව පින් කරගත්ත පින්තුන්. භාග්‍යවතුන් වහන්සේට දන් පූජා කරලා අනන්ත ප්‍රමාණ පින් කරගෙන බුදු පියාණන් වහන්සේ විසින් දාන වළඳලා අවසන් වුණ වෙලාවේදී ඊටමත් වටිනා කියන දේශනාවක් සිදු කළා. දේශනාව අවසන් කරනකොට හුඟක් දිනක් සංසාර සාගරයෙන් එතර යන්න මඟ හදාගත්තා. නැවත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විහාරයට වඩිනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේට කතා කරලා කියන අනුරුද්ධ ඔබ නතර වුණු තවත් යහපතක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අහන්නේ නෑ ස්වාමීනි මට නතර වෙන්න බෑ. ස්වාමීනි මට මෙහි ඉන්න බෑ. ස්වාමීනි මම නතර වෙලා මොනවද මෙහි කරන්නේ? ඒ කිසිම දෙයක් අහන්නේ නෑ කියලා සඳහන් කරන්නේ. අනුරුද්ධ ඔබ නතර වෙන්න කියනකොට එහෙමයි ස්වාමීනි කියලා පිළි අරගෙන එදා පටන් අනුරුද්ධ ස්වාමින් වහන්සේ උග්ගනුවර මිනිස්සුන්ට අනුකම්පා කරමින් තවත් කෝටි ගණන් අහිංසකයන්ට සංසාර සාගරයෙන් එතර යන්න මඟ කියලා දුන්නා. තාත්තා කෙනෙක් විදිහට අනේ පිළිසුතුමාට කොයි තරම් සතුටක් ඇති වෙන්නේ නැද්ද? මගේ එක දුවෙක් මේ කරපු දේ කොයි තරම් වටිනවද? බලන්න මං කියන්න ආවේ මේ හැම කාරණාවකින්ම කොයි තරම් ලස්සන පවුලක්ද මේ. දැන් ඇයි මේ පවුල මේ ලස්සන වුණේ මෙච්චර? මේගොල්ලෝ මෙලවයි පරලොවයි දෙලොව ජීවිතේම ලස්සන කරගත්තේ මොකක් නිසාද? බුදු පියාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිසා. සංසාරේ හුඟක් පින් කරපු නිසා මේ ජීවිතයේදී හිම පින්වන්ත පවුල් බවට පත් වුණා. ඒකට එහෙම පවුල් අපි ලබන්නේ නැත්තේ ඇයි? සසරේ අපි අතින්ම සිදුවන අඩුපාඩු නිසා. දැන් ඇතැම් වෙලාවට ස්වාමියා බිරිඳයි ගහපෙන ගන්නවා. ඇතැම් වෙලාවට දරුවෝ යම්මයි ඒත් ගහපෙන ගන්නවා. ඒකට මේවා කොයි තරම් ප්‍රශ්න නිසා හිතමනාපකම් හිත්‍රිදීම් පරිගැනීම් දේශසහගත දේවල් කොයි තරම් ඇති වෙනවද? ඇතැම් වෙලාවට ස්වාමියා බිරිඳව විශ්වාස කරන්නේ නැහැ. බැරි වෙලාවමත් බිරිඳ විසින් ස්වාමියා විශ්වාස කරන්නේ නැති වුණොත් සැකය කියන ගින්න මේ මුළු ඇඟ පුරාවටම පැතිරෙන්න පටන් අරගෙන පැතිරලා ඉවරනහම මොකද වෙන්නේ? එක්ක කැම ටිකට වාහ ටිකක් හරි දාලා තමන්ගේ ස්වාමියාව ඝාතනය කරන්න හරි කටයුතු කරනවා. එහෙම නැතිනම් ස්වාමියාට හැම වෙලේම සිහි විකල් ස්වභාවයට පත් කරගෙන හරි ඉන්න දෙනවා. එහෙම නැතිනම් ස්වාමියාට කරදර කරලා හරි එලවල දාන්න අයින් කරලා දාන්න හරි කටයුතු කරනවා. ඒකට එහෙම පවුල් මේ ලෝකේ නැද්ද? එහෙම පවුල් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. එතකොට සමහර වෙලාවල් වලට මේ කුසේ පිළිසිඳගෙන ඉන්න දරුවෝ ඒ දරුවන්ව මරන්නත් කටයුතු කරනවා. ගැබ් හෙලන්න අයින් කළා දාන්නත් කටයුතු කරනවා. අශ්‍රද්ධා සම්පන්න දෙමව්පියෝ එකට එකතු වුණාම වෙන දේවල් මේ ලෝකේ. ඒකට හිතලා බලන්නකො මේ කාරණා කොයිතරම් භයානකයිද කියලා. සමහර බිරින්දෑවරු ඉන්නවා. තමන්ගේ ස්වාමියා කොයිතරම් මත්ද්‍රව්‍ය පානය කළත් කමක් නැහැ. තමන්ගේ ස්වාමියා බොරු කිව්වත් කමක් නැහැ. තමන්ගේ ස්වාමියා හොරකම් කරත් කමක් නැහැ. තමන්ගේ ස්වාමියා ප්‍රාණඝාතය කළත් කමක් නැහැ. මේ සියල්ලටම අනුබල දෙන බිරින්දෑවරුත් ඉන්නවා. අනිත් පැත්තෙන් බැලුවොත් තමන්ගේ බිරිඳට එහෙම අනුබලකම් දෙන ස්වාමිවරුත් ඕනතරම් මේ ලෝකේ ඉන්නවා.
හැබැයි ඒගොල්ලොන්ට යන්න තියෙන තැන එතන තමයි හුඟක් භයානක වෙන්නේ. අපේ ශාසනයත් එක්ක ඒ කාරණා බැලුවොත් තමන්ගේ ස්වාමියා වැරදි කර වැරදි පාරේ යනවා නම් පංච දුෂ්චරිතයේම හැසිරෙනවා නම් ඒකට එක බිරිඳක් අනුග්‍රහ කරනවා නම් ඒ බිරිඳ තරම් අසත්පුරුෂවරියක් තවත් මේ ලෝකේ නෑ තමන්ගේ ස්වාමියාට. තමන්ගේ ස්වාමියා විසින් වැරදි කරන බිරිඳට ඕනෑ තරම් වැරදි වැඩ කරන්න අනුබල දෙනවා නම් එහෙම අසත්පුරුෂ ස්වාමියෙක් ඒ බිරිඳට තවත් මේ ලෝකේ නෑ. එහෙම පවුල් මෙලවත් ගිනි අරගන්නවා. මැරිලා ගියපුවාම සංසාරේ අනන්ත ප්‍රමාණ මේ සාගරය ඇවිද ඒ තුඟක් දුක් විඳිනවා. එතකොට අපේ පින්තුන් හිතන්නේ ලස්සන පෞල් ජීවිත ගත කරන අය කොහොමද ගත කරන්නේ? ඒ වගේම ලස්සන නැති පෞල් ජීවිත ගත කරන අය කොහොමද ජීවිත ගත කරන්නේ? හුඟක් දෙනෙකුට හිතෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ පොසත් අය සතුටින් ජීවිත ගත කරනවද කියලා. මොකද හැමෝම දුප්පත් කෙනා උත්සාහ කරන්නේ පොසත් වෙන්නනේ. එතකොට පොසත් වුණාම මොකද පොසත් වෙන්න හදන්නේ? ජීවිතේ ලස්සනයි කියලා. හැබැයි පොසත් වුණා කියලා ජීවිතේ ලස්සන වෙනවද? පොසත් වුණා කියලා ජීවිතේ ලස්සන වෙන්නේ නෑනේ. පොසත් වුණා කියලා ජීවිතේ ලස්සන වෙනවා කියලා කොහෙද සඳහන් වෙන්නේ? සැප සම්පත් ලැබෙන එක ඇත්ත. ඒ වුණාට බලන්නකො කෝටි ගණන් මිල මුදල් තියන අය ඉන්නවා. ඒගොල්ලෝ සතුටෙන් ජීවිතයක් ගත කරනවා කියලා හිතනවාද? උදේ ඉඳලා රෑ වෙනකන් ඇතැම් වෙලාවට බයෙන් ජීවත් වෙන්නේ. එක්ක තමන්ගේ දරුවොත් එක්ක සතුටින් කාලය ගත කරන්න වෙලාවක් නැහැ. එయ్యి උදේ ඉඳලා රෑ වෙනකන් ධනෙ හම්බ කරන්න පුරකනවා. අනිත් අයට වඩා මට ධනෙ තියෙන්න ඕනි. ඒ නිසා ධනෙ හොයන්න පුදුම වෙහසීමක් වෙනවා. ඉතින් තමන්ගේ පුංචි දරුවොත් එක්ක විවේකීන්වත් ඉන්නේ දරුවන්ව සනසන දරුවන්ට ආදරය කරන්නවත් වෙලාවක් නැහැ. නුඹට එහෙම පවුල් මේ ලෝකේ තිබ්බහම ඒව ලස්සන පවුල්ද? නෑ, ඒව ලස්සන පවුල් වෙන්නේ නෑ. පොයකටවත් 4 පොයෙන් එක දවසකටවත් පන්සලකටවත් යනවද? නෑනේ. පන්සලකටවත් යන්නේ නෑ. ඒකට මේ පවුල් ලස්සන ජීවිත ගත කරන අයද? නෑ. උදේ ඉඳලා රෑ ඉඳලා එළි වෙනකන් නිදාගත්තාම රෑ ඉඳලා එළි වෙනකම් බොහොම බයෙන් ඉන්නේ. ඇයි කොයි වෙලාවෙ හරි මගේ ගෙට හොරෙක් හතුරෙක් හරි පැනලා මට කරදර කරලා හිංසා පමුණුල මගේ තියෙන ධනිය අරගෙනයි. එහෙම නිසා හැම වෙලේම මේ ධනස්කන්ධය පෙට්ටගම් වල දාලා ආරක්ෂා කරගෙන තියෙනවා. රංග්‍රේදී මුතුමැණික් ආදිය ලෙහෙසියෙන් අරින්න බැරි මේ ස්ථානවල තැන්පත් කරලා තියෙනවා. බැංකු ගානේ හෝ තැන්පත් කියලා ටිකක් හරි සැනසෙල්ලේ ඉන්නවා. ඒත් බැංකු ගානේ හරි මුදල් තැන්පත් කරලා තිබුණත් කවුරු හරි මගේ දරුවෙක්, මගේ බිරිඳව, මගේ අම්මව, මගේ තාත්තව ඝාතනය කරනවා කියලා මුදල් ඉල්ලයිද කියලා බයකුත් තියෙනවා. මේ විදිහට ජීවිත තණ්හාව කොයිතරම් අපිට තියෙනවද? කාම තණ්හාව, ජීවිත තණ්හාව, භවය පිළිබඳව තණ්හාව, මේවා අපේ සංසාරේ කොයිතරම් අසරණ කරනවද? කොයිතරම් අතරමං කරනවද? ඒකට හිතනවද මේ පොහොසත් අය සතුටින් ඉන්නවා කියලා? ඒගොල්ලෝ ලොකු යාන වාහනයක යනකොට, හොඳට ඇඳලා පැනදලා ඉන්නකොට, ලොකු කෑම බීම ගන්නකොට අපිට හිතෙනවා ඒගොල්ලෝ දිහා බලාගෙන ඒගොල්ලෝ හුඟක් සතුටින් ඉන්නේ කියලා. මේ සතුටින් ඉන්නේ නැහැ කියන එක විතරක් නෙවෙයි කියන්නේ, බහුතරයක් දුක් විඳිනවා. ඒගොල්ලෝ මානසිකව දුක් විඳිනවා. එක්කෝ ඒගොල්ලොන්ට තමන්ගේ බිරිඳ අතහැරලා ගිහිල්ලා. ඒගොල්ලොන්ගේ බලාපොරොත්තු වෙනත් දේවල් නිසා පොහොසත් වෙන්න අදහස් තිබුණා. සමාජයේ ලොකු තරාතිරම් වලට යන්න ලොකු අදහස් තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ හිණි පෙත්තරම ගිහිල්ලා පල්ලෙහ බලනකොට ඒගොල්ලොන්ගේ දරුවෝ, ඒගොල්ලොන්ගේ බිරිඳ, ඒගොල්ලොන්ගේ ඥාතිවරු ඒගොල්ලොන් අතහැර දාලා ගිහිල්ලා. එතකොට එහෙම පෞල් ජීවිතය කොයිතරම් විනාශයටපත් වෙනවද? එහෙමනම් හිතලා බලන්න. හැබැයි දුප්පත් අය කොයිතරම් ලස්සන ජීවිතයක් ගත කරනවද? එදා හම්බ කරගත්ත වේල කාලා බීලා අහිංසක ජීවිතයක් ගත කරනවා. හම්බ කරගත්ත මුදලෙන් සොච්චං පඩියෙන් තමන්ගේ පුතාවත් පෝෂණය කරගෙන, තමන්ගේ දරුවවත් පෝෂණය කරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. ඒ හම්බ කරගත්ත සොච්චං පඩිය හැම දෙයකටම කල්පනාකරණය කරලා බෙදා ගන්නවා. සමහර ලාවට මදි වුණාම හිතේ දුකකුත් දැනෙනවා. නැති නෑ. හැබැයි පුළුවන් තරම් කල්පනාකරණය කරගන්න උත්සාහ කරනවා. දුප්පත් කෙනෙක් ශ්‍රද්ධාවන්ත වුණොත්
කොයි තරම් ඒ පවුල ලස්සන වෙයිද? කොයි තරම් ඒ පවුල මේ මිහිපිට ජීවත් වෙන දිව්‍ය ලෝක වගේ ජීවිත ගත කරන අය බවට පත් වෙයිද? හැබැයි සඳහන් කළොත් මේ ලෝකේ පොහොසත් ජීවිත ගත කරන අර වගේ අය ඒගොල්ලෝ ශ්‍රද්ධා සම්පන්න වුණොත්, බුදු පියාණන් වහන්සේගේ වචනේ පිළිඅරගත්තොත්, තථාගතයන් වහන්සේ සරණ ගියොත්, ආන් ඒගොල්ලෝ නතර නොවි තව මේ ලෝකේ දියුණුවටම යනවා. එතකොට බලන්නකො රත්නත්‍රයෙන් අපට ලැබෙන ආශිර්වාදය කොයිතරම් වටිනවද? සමහර අම්මලා තාත්තලා ඉන්නවා හුඟක් දරුවන්ට පව් කරන්න අනුබල දෙනවා. සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලාට පින් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම පවුල් මේ ලෝකේ කොයිතරම් තියෙනවද? ධනංජානි කියලා බෙමිනියෙක් හිටියා. තමන්ගේ ස්වාමියා මිත්‍යා දෘෂ්ටිගත කෙනෙක්. හැබැයි ධනංජානි ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට හුඟක් ශ්‍රද්ධා සම්පන්න. පාරේ ගමනක් යනකොට මෝඩ ගලක් හරි කකුලේ ඇවිල්ලා හැප්පුණොත් අපි නම් මේ මෝඩ ගලටත් බයිනවා. හැබැයි අපේ හිතේ ක්‍රෝධයක් ඇති කරගෙන ඒ මෝඩ ගල කෙලෙහි හරි අපි වෛරයක් ඇති කරගන්නවා. ඒ තමයි අපේ හැටි. කාගේ හැටිද? අපේ හැටි. ඒකට හිතලා බලන්න, ඇය හැම වෙලෙම වේදනාවකින් හරි තමන්ට දැවෙනොත් මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියලා යම් දිශාවක වැඩ ඉන්නවා නම් ඒ දිශාව හැරලා වන්දනා කරනවා. එහෙම ශ්‍රද්ධාවක් අපිට තියෙනවද? උදේ ඉඳලා රෑ වෙනකන් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. බුද්ධානුස්සතියෙම ජීවත් වුණා කිව්වොත් වැරදි නෑ. ඒ තරම් ජීවිතේ මහ පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. දවසක් දාන දෙන්නේ මිත්‍යා දෘෂ්ටිගත බ්‍රාහ්මණයෝ නිවසට වඩම්මන්න ලැහැත්තියේ. ඒ වෙලේ තමන්ගේ බිරිඳට කතා කරලා කියනවා, ස්වාමියා බුදුරජාණන් වහන්සේ ගැන එහෙම කියනවා එහෙම නෙවෙයි, බවත් ගෞතම ගැන කියනවා එහෙම නෙවෙයි, මගේ මහාන බමුණන්ට දන් දෙනකොට කියලා. එහෙම ඉන්නකොට මතක් කරනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ගැන මතක් වුණොත් මම මොනව කරන්නද කියලා. එහෙම මතක් කරනකොට ඇඳයට තිබුණ කඩුවක් අතට අරගෙනයි මං උඹව මරනවා මෙහෙම කළොත් කියලායි කියන්නේ. ඒ වෙලේ සඳහන් කරනවා තමන්ගේ ස්වාමියාගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා ගාථා 500කින් බුදුගුණ වර්ණනාවක් සිද්ධ කරනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේට තිබුණු ශ්‍රද්ධාව. උඹ ඕන දෙයක් කරගනින් කියලා කඩුව බිම දාලා යන්න යනවා කියලා සඳහන් කරන්නේ. පස්සේ කාලේ ඒ ස්වාමියාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙහෙස කරවන්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙලා රහත් භාවයටපත් වෙලා සංසාර සාගරයෙන් ඈතර වුණා. බලන්නකො කාන්තාවකට මොනව කරන්න පුළුවන්ද? ස්වාමියෙකුට මොනව කරන්න පුළුවන්ද? පෞලක බලය තියෙන්නේ කාන්තාවකට. එතකොට ස්වාමියා ගෙදර පාලනය කරන්න ඉන්නේ නෑනේ. ගෙදර පාලනය කරන්නේ බොහෝ විටකදී කාන්තාව. එතකොට කාන්තාවට මොනව කරන්න පුළුවන්ද? තමන්ගේ ස්වාමියාගේ දුක් කුහුලනවා. තමන්ගේ දරුවන්ගේ දුක් කුහුලනවා. වටපිටාවේ බයින අයගේ දුක් කුහුලනවා. සමාජ සමාගම්වල ප්‍රශ්න උහුලනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ ස්වාමියා දුක් ඇවිල්ලා කියන්නේ තමන් ළඟට, දරුවොත් ඇවිල්ලා දුක් කියන්නේ තමන් ළඟට, වටපිටාවේ ඉන්න අය දුක් ඇවිල්ලා කියන්නේ තමන් ළඟට. තමන්ගේ දුක් කියන්නේ කාටද? තමන්ගේ දුක් කියාගන්න කවුරුත් නැහැ. තමන්ගේ දුක කොයිතරම් දරාගෙන කොයිතරම් ඉවසිල්ලෙන් ලෝකෙට hina වෙලා ඉන්නවා කියලා පෙන්නනවාද? එහෙමනම් හිතන්නේ, කල්පනා කරන්නේ, මම මේ කියලා දුන්නේ මේ ලෝකේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ සරණ යන පවුල් වලට කොයිතරම් යහපතක් සැලසෙනවද? නකුල මාතා නකුල පිතා කියලා දෙන්නෙක් මේ බුද්ධ ශාසනයේ හිටියා. කොයිතරම් ලස්සන ජීවිතයක් ගත කළාද? බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඒගොල්ලෝ පිළිබඳව ධර්මදේශනා සිද්ධ කළා. ඒකට හිතන්නකෝ, අපි තාමත් කතා කළේ අනේ පිටිසුතුමා ගැනයි, ඒ වගේම නකුල මාතා නකුල පිතාව ගැනයි විතරයි. ඊටාමත් ලස්සන ජීවිත ගත කරපු තවත් අය මේ සම්මා සම්බුද්ධ ශාසනය කොයිතරම් හිටියද? නිකමට හිතන්නකෝ, අසංඛ්‍ය 24කට වැඩිය සංසාර සාගරයෙන් එතරටපත් වෙනකොට ඔය කී දෙනා, ඔය කොච්චර දෙනා අතරින් කී දෙනෙක් ලස්සන ජීවිත ගත කරපු අය ඉන්නේ නැද්ද භාග්‍යතුන් වහන්සේ නිසා? ජීවිත විනාශ කරගන්න ගියපු අය, පෞල් විනාශ වෙන්න ගියපු අය,
විනාශයෙන් විනාශයට පැමිණෙන්න තිබුණ අය, එතනින් එහා ගිහින් නිරේ ඉපදෙන්න ඉඩකඩ පහසුකම් තිබුණ අය මේ ඔක්කොම රත්නත්‍රේ පිහිට කරගෙන සංසාර සාගරයෙන් ඉතිර යන්න මඟ හදාගත්තා. සමහර අම්මලා තාත්තලා ඉන්නවා තමන්ගේ දරුවෝ දෙමව්පියෝ පින් කරන්න යනකොට පින් කරන්න යන්න දෙන්නේ නැහැ. තමන්ගේ දරුවෝ පන්සලට යන්න ලැහැත්ති සිල් සමාදන් වෙන්නේ. ඉරිදා දහම් පාසල් යන්න ලැහැත්ති. අපි මොකද කරන්නේ? ඉරිදා දහම් පාසල් ගිහිල්ලා කොහෙද හරියන්නේ? ඒක කරලා හරියන්නේ නැහැ. මොකද එතනින් එහා ඊට වැඩි ලොකු විභාගයක් තියෙනවා ඉගෙන ගන්න. ආන්ගේ නිසා ළමයින්ට ලැබෙන්න තියෙන ආධ්‍යාත්මික දියුණුව පාව විනාශ කරලා මුදල් පස්සේ හඹා යන දරුවන් බවට පත් කරන්නත් ඇතැම් වෙලාවට දෙමව්පියෝ කටයුතු කරනවා. හිම දෙමව්පියන්ට දවසක අනාගතයේ ඒ දරුවෝ වෛර කරන්නත් පුළුවන්. ඒ නිසා ස්වභාව ධර්මයේ විසින්ම අපි කරන කියන දේවල් වලට දඬුවම් පමුණවනවා. අපි කාටවත් දඬුවම් පමුණවන්න යන්න ඕමනාවක් නෑ. මේ කර්මයේ කර්ම ඵලයේ විසින් අපට નિયમિત දඬුවම් පමුණවනවා. ඒක ස්වභාව ධර්මයේ නීති රීති පද්ධතිය. එතකොට අපි හිතන්න ඕනේ මෙහිම ජීවිතයක් අපි ලැබුවා. මේ ජීවිතය අපි අපේ දරුවන්ට යුතුයකම් ඉටු කළාද? අපේ ස්වාමියාට යුතුයකම් ඉටු කළාද? බෙරිඳට යුතුයකම් ඉටු කළාද? ඒ වගේම දරුවෝ විසින් අම්මටයි තාත්තටයි යුතුයකම් ඉටු කළාද? එහෙමනම් අපි කොයිතරම් ලස්සන ජීවිතයක් ගත කරන පවුලක්ද? ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පවුලක්ද? ඒ කාරණා අපි ජීවිතේ හිතන්න ඕනේ. හැමෝගේ මතින් වැරදි අඩුපාඩු නැත්තේ නෑනේ. වැරදි අඩුපාඩු තියෙනවා. මේ සසරේ ගමන් කරනකොට වැරදි අඩුපාඩු ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ආන්ගේ වැරදි අඩුපාඩු ගහබැන ගැනීම, හිත රිදීම්, හිත අමනාප වීම, වේදනාව වීම, විරසක වීම, එකට ඉඳගෙන කැම නොගැනීම, ඒ වගේම මේ විදිහේ කාරණා මේ ලෝකේ තියෙන්න පුළුවන්. එතකොට අතීතේ නම් අපේ රටේ තම බිරිඳ විසින් තමන්ගේ ස්වාමියාගේ දෙපතුල් දෝවණය කරලා වන්දනා කරලා අවසර ගත්ත වෙලාවල් තිබුණා. එතකොට බලන්නකො මේ ගුණධර්ම කොයිතරම් වටිනවද? ආන්ගේ මොහොතට ස්වාමියා විසින් තමන්ගේ බිරිඳට ආශිර්වාද කරනවා. මට යෙහෙලියක් වුණාට, මට සත්පුරුෂවරියක් වුණාට, අම්මා කෙනෙක් වගේ, සත්පුරුෂවරියක් වගේ, මගේ බිරිඳ වගේ මට උපකාර කරන ඔබට සසරින් එතර යන්න පුළුවන් වේවා කියලා ස්වාමී ආශිර්වාද කරනවා. මේකට බලන්නකො කොහොම සම්ප්‍රදායක්ද අපිට තිබුණේ? කොයිතරම් ලස්සන ජීවිතයක්ද අපිට තිබුණේ? මේ කාරණා අපේ ජීවිතේ අපි හොඳට හිතන්න ඕනේ. මේ ජීවිතය නැවත ආයේ කවද ලැබෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මේ ජීවිතේ ලැබුවාම මේ ජීවිතේ ලස්සන කරගන්න වෙහෙසෙන්න ඕනේ. අඩුපාඩු නතර කරගෙන කුසල් දහම් වඩා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි අපි මේ ලෝකෙට ආවේ කියලා හිතන්න ඕනේ. මගේ අම්මගේ තාත්තගේ ගෞරවය මං ආරක්ෂා කරගන්න ඕනේ. මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ දරුවෝ, මේ පවුල මට මං ඉන්න තත්ත්වයේ ඉඳගන්න මට කොයිතරම් උපකාර කළාද කියන කාරණාව හිතන්න ඕනේ. මගේ ඥාතිවරු, සත්පුරුෂයෝ, යහළුවෝ, එහෙලියෝ මේගොල්ලෝ මට කොයිතරම් උපකාර කළාද කියලා හිතන්න ඕනේ. මේ කාරණා හිතලා පුළුවන් කාලයේදී අඩුපාඩු වුණා නම් ඒ වැරදි අඩුපාඩු වලට සමාව අරගන්න ඕනේ. සමාව අරගෙන ඒ වැරදි අඩුපාඩු හදාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න වෙහෙසෙන්න ඕනේ. ලස්සන ජීවිතයක් කියන කාරණාවෙන් මේ සඳහන් කරන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියා දුන් විදිහෙම ජීවිතයක් ගත කරන්න වෙහෙසෙන්න ඕනේ. ඊබඳු ජීවිතේ හුඟා ලස්සනයි. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ලැබෙන අම්මෙක්, තාත්තෙක්, දරුවෙක්, දුවණියක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද? එහෙම ජීවිත ගත කරගෙන කුසල් දහම් වඩාගෙන පාරමී වඩාගෙන සංසාර සාගරයෙන් ඈතර යන්නේ ඔබ සියලුම දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන්නේ නවසීලන්තයේ ජීවත් වෙන මේ සියලුම පින්වත් පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ සංසාරගාමී ජීවිතයෙන් එතරටපත් වීමත්
තමන්ගේ දරුවන් නිදුක් නිරෝගී චිරජීවනයේ රත්නත්‍රි ආශිර්වාදය ලබාගෙන ජීවත් වීමත් ඒ වගේම ධර්මයට යොමු වී ගත කරන ජීවිතයකින් මේ ලෝකය දැකීමත් කියන කාරණා විශේෂයෙන් සඳහන් කරනවා. මේ උතුම් වූ සම්මා සම්බුද්ධ ශාසනයේ ආශිර්වාදයෙන් ඒ උතුම් වූ ලස්සන ජීවිතයක් ගත කරලා බුදු පියාණන් වහන්සේ අනුමත කළ ජීවිතයක් ගත කරලා සංසාර සාගරයෙන් ඈතර යන්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන පින්වත් මෑණියන්, ඒ පින්වත් පියතුමන්, ඒ දරුවන් ඇතුළු හැම දිනාටම මේ සියලු කුසල කර්මයෝ මහත් වූ ආශිර්වාදයක් බවටම පත් වේවා කියලා ආශිර්වාද කරනවා. සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලාද මේ සියලෝම පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ නමින් නැසී පරලෝ සැපත් සංසාරගත ඥාති වර්ගයාද මේ සියලෝම පින් අනුමෝදන් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් ශනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං තී. දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සිරස FM ධර්මාසනය ධර්මාසනයට වැඩම කොට වදාළ පූජ්‍යපාද පන්නල ධම්මිස්තර ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. දායකත්වයන් ලබාගන්න කතා කරන්න 0776 99 44 66 දුරකථන අංකයන්ට. ඔබ හැමට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය.